ඉතින් මෙතනදී අපේ ටෙක්නොලොජි එක ගත්තම ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකේ ජොබ්ස් availability ගොඩක් තියෙනවා. සිස්ටම් ඉංජිනියර්, සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර්, වෙබ් ඩෙවලොපර්, එහෙම නැත්නම් සිකියුරිටි ඉංජිනියර්, quality assurance, software engineer, DevOps engineer මේ වගේ jobs ගොඩාක් තියෙනවා. නමුත් මේ jobs වල availability එක percentage එකක් විදිහට ගත්තොත් කොච්චර jobs availability එකක් තියෙනවද each title වලට. system engineer කෙනෙක් කියන title එකට කොච්චර jobs availability එකක් තියෙනවද production environment එකේ. security engineer කෙනෙක් වෙනවා DevOps engineer කෙනෙක්. ඉතින් මේ percentage එකක් විදිහට ගත්තොත් අද කාලේ අපි DevOps engineer කෙනෙකුට DevOps engineering කියන title එකට ලොකු jobs opportunity එකක් තියෙනවා. ඉතින් DevOps engineer කෙනෙක් කියන්නේ කවුද? DevOps engineer කෙනෙක් වෙන්නේ කොහොමද? එතනදී අපි මොනවද කරන්න ඕනේ? production environment එකට ගිහිල්ලා DevOps engineer කෙනෙක්ගෙන් production environment එකේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ කියන හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ඇතුව අපි ඉන්න ඕනේ. දැන් අපි ඔයගොල්ලෝ කැම්පස් එකේ යම් සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් වලට ඇවිල්ලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්නවා. ඊට සමහර විට ඩිග්‍රී එකට අමතරව එහෙම නැත්නම් ඩිප්ලෝමා එකට අමතරව Amazon Web Services AWS වල එහෙම නැත්නම් Azure, Google Clouds, එහෙම නැත්නම් Linux certifications මේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා. Security, ethical hacking. ඉතින් අපේ production environment එකට ගියාම අපි කොහොමද අපේ කියන්නේ salary එක ගත්තම සහ වැඩිම jobs availability එකක් තියෙන job එකක් හොයාගන්නේ. මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. අපි ඩිග්‍රී එකක් කරපු ගමන් හෝ අපි ඩිප්ලෝමා එකක් කරපු ගමන් හෝ අපිට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් අපි සර්ටිෆයිඩ් වුණා කියලා අපිට DevOps engineer කෙනෙක් එකපාර වෙන්න බෑ. එතකොට DevOps engineer කෙනෙක් වෙන්න නම් ඇයි මොනවද අපි ඉගෙන ගන්න ඕන? මොන වගේ එක්ස්පීරියන්ස් ද අපිට තියෙන්න ඕන කියන එක අපි දැනගන්න ඕන. දැන් අපි වෝටෙක්නෝ ආයතනයේ අපි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් සර්ටිෆිකේෂන්ස් ගොඩාක් ඩිලිවර් කරනවා. ට්‍රේනින්ග්ස් තියෙනවා. ඉතින් අපිට මේ ලංකාවේ වගේම වෙනත් කන්ට්‍රීස් වල ඉන්න අපේ කන්ටැක්ට්ස් තියෙන ඒ මැනේජර්ස්ලා ඩිරෙක්ටර්ස්ලා ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් එනවා DevOps engineersලා security engineersලා Linux administratorsලාට මෙන්න මේ vacancies තියෙනවා අපිට ඔයගොල්ලෝ දන්න අය ඉන්නවද කියන එක. එතනදී අපි දකින්න දෙයක් තමයි වැඩිපුරම රික්වෙස්ට් එන්නේ DevOps engineersලාට. DevOps engineersලාට අපි jobs vacancies අපිට 10ක් આવුත් 10කින් 6ක් විතරම DevOps engineersලා ඉල්ලලා තමයි එන්නේ. නමුත් අපිට DevOps engineer කෙනෙක් අපිට provide කරන්න ඒ knowledge එක තියෙන කෙනෙක් ඇත්තටම එකපාරට දෙන්න අමාරුයි. ඒගොල්ලෝ ඉල්ලන්නේ අවුරුදු 2ක experience තියෙන කට්ටිය. නමුත් එහෙම අය ඉන්නවා නැත්තේ නෑ. නමුත් ඒ අය දැනටම DevOps engineer කියන title එකේ ඒ jobs වල නියැලෙනවා. දැන් අපි IFS එහෙම නැත්නම් CMS, Virtusa, LSCG මේ වගේ Cisco Lab, WSO2 මේ වගේ ප්‍රමුඛ පෙළේ ආයතනවල DevOps engineersලා තමයි නිතරම ඒගොල්ලෝ recruit කරන්න බලන්නේ. ඉතින් මේ DevOps engineer කෙනෙක් කියන්නේ කවුද? DevOps engineer කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියන එක අපි අපේ දරුවන්ට ඒ දැනුම ලබා දෙන්න අපි මේ සෙෂන් එක අපි කියන්න හේතු වුණේ. ඉතින් ඒක ඉතින් ඔයගොල්ලෝ මේ සෙෂන් එකට ජොයින් වෙන හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ සෙෂන් එක කරන්න අපි ආරාධනා කරේ අපේ සම්පත් දායකත්වය හේෂාන් ධර්මසේන මහත්මයා. ඉතින් හේෂාන් ධර්මසේන කියන්නේ ලංකාවේ ඉන්න පිළිගත් ට්‍රේනර් කෙනෙක්. DevOps කියන සබ්ජෙක්ට් එකේ සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේෂන්, සිස්ටම් ඉන්ජිනියර් මේ කියන හැම ටයිටල් එකක්ම පහු කරගෙන එයා දැන් කන්සල්ටන්සි ලෙවල් එකට ඇවිත් ඉන්න ඉන්ජිනියර් කෙනෙක්. ඉතින් එයා කර්ටන් විශ්වවිද්‍යාලයේ
උපාධිය අරගෙන ශ්‍රීත් ආයතනය හා අනුබද්ධිත කර්ටන් විශ්වවිද්‍යාලය ඔස්ට්‍රේලියා ඊට පස්සේ කම්පැනිස් කිහිපයකම වැඩ කරා ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයකම වැඩ කරලා ඉතින් එයා ලබාගත්තු එක්ස්පීරියන්ස් එක අරගෙන ඕගොල්ලන්ට එයාගේ නොලෙජ් එක නොමිලේම ලබා දෙන්න තමයි එයා සැදී පැහැදින්නේ. ඉතින් හේෂාන් ධර්මසේන මහත්මයා බොහොම ආදරයෙන් පිළිගන්නවා. එයාගේ සම්පත් දායකත්වයට තේ ඕගොල්ලෝ වෙනුවෙන් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම දායකත්වය එයා ලබා දෙයි. ඉතින් ඒ අතරතුර ඕගොල්ලන්ට හේෂාන් මහත්මයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම chat එකේ ඔයගොල්ලන්ට questions අහන්න පුළුවන්. එයා ඒ හැකි හැම question එකකටම උත්තර දෙයි. ඔයගොල්ලන්ට කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගේ mic mute කරලා තියාගන්න. අවශ්‍ය අවස්ථාවකදී ඔයගොල්ලන්ට පුළුවන් unmute කරලා questions අහන්න. එහෙම නැත්නම් chat එකේ ඔයගොල්ලන්ගේ questions අහන්න පුළුවන්. ඉතින් ඒ දැනුම අරගෙන ඔයගොල්ලෝ ඉස්සරහට නියම DevOps engineer කෙනෙක් වෙන්න අවශ්‍ය දැනුම ඒ පාත් එක හදාගන්නේ කොහොමද කියන එක ඒ හේෂාන් මහත්මයාගෙන් ලබා ගැනීම කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් හේෂාන් ධර්මසේන මහත්මයාට ආරාධනා කර සිටිනවා මේ වෙලාවේ ඔබතුමාගේ සෙෂන් එක ස්ටාර්ට් කරන්න. Thank you very much. Mohammad bin Fuzi, Mr. Rohan, මගේ අතම ගුරුවරයෙක් මට මේ සෙෂන් එකට කරන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන් එක්කෙනෙක්ගේ රික්වෙස්ට් එකක් නේ ඉංග්‍රීසි සිංහලෙන් මීඩියම් එකෙන් කරන්න එපා කියලා මම මීඩියම් දෙකෙන්ම එක්ස්ප්ලেইন කරන්න try එකක් දෙන්නම් ප්‍රමුඛත් වෙන ගොඩක් වෙලාවට සිංහල වලට මොකද අපේ ගොඩක් වෙලාවට මෙතන ඉන්නවා අන්ඩර්ග්‍රැජුවේට් සහ නැත්නම් ස්කූල් education ඉවරච්ච සහ ඉවර නොවිච්ච කට්ටියක් තියෙනවා ඒ වගේම එක්ස්පීරියන්ස් තියෙන කට්ටියක් තියෙනවා කියලා මම දන්නවා. right hari එහෙනම් අපි session එකට යමු මම screen එක share කරලා තියෙන්නේ අද අපි පටන් ගන්න යන්නේ how to become a DevOps engineer right so once again guys welcome everyone for the 1 hour complete webinar program. My name is Heshan and I do have nearly 9 years of experience in the industry with a couple of reputed organizations in Sri Lanka. So I have been have experience with Linux and DevOps culture as well as cloud services. Apart from that, I am a Red Hat certified architect as well as a Red Hat certified trainer. Currently, I'm serving for the one of organization called Qualification as a lead platform engineer and a technical trainer. Hari, එතකොට ඔය තමයි මගේ විස්තර ටික. අපි session එක start කරමු. ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රශ්න තියෙන වෙලාවට මේ Zoom එකේ තියෙනවා raise hand option එක. raise hand option එක click කරාම නැත්නම් ප්‍රශ්න chat එකේ දාන්න. මම ඒ අදාළ section එකට ආවට පස්සේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. සමහර ප්‍රශ්න මේකට related නැති වෙන්න පුළුවන්. වෙන කෙනෙක් මීට වඩා වැඩි range එක ප්‍රශ්න අහනකොට අපිට ඒකට ප්‍රශ්න වලට යොමු කරන්න තියෙන කාලේ අමාරුයි. මෙතන ඒ දේවල් ගැලපෙන්නේ නැත්නම් මම ඒ ප්‍රශ්න skip කරනවා. මම ඉන්ෆෝම් කරලා skip කරනවා. පුළුවන් හැම ප්‍රශ්නෙටම උත්තරයක් දෙන්න try එකක් දෙනවා. right හරි about myself right හරි මේ තමයි අපේ අද training program එකේ agenda එක වෙන්නේ. ඔයගොල්ලෝ පේනවා DevOps ගැන කතා කරන්න කලින් අද එතන අපේ topic එක වෙන්නේ how to become a DevOps engineer. හරි. එතකොට how to become a DevOps engineer වෙන්න කලින් මට කියන්න ඕනේ මොකක්ද DevOps engineer වලට කලින් තිබ්බේ කියලා. right. So we need to know what was there before DevOps age become. DevOps එන්න කලින් මොන විදිහේ culture එකද තිබ්බේ අපිට. ඇයි DevOps ආවේ? Why we need DevOps? How it came? Likewise, right? හරි. එතකොට අපි organization එකක් ගත්තාම ultimately අපි simple application එකක් කියලා හිතුවොත් අපිට ඕනේ මොකක් හරි අපේ product එකක් web server එක host කරලා තව කෙනෙකුට ඒක access කරන්න දෙන්න. ඔයා කරන්නේ product එකක්ද ඔයා කරන්නේ service එකක්ද ඔයා කරන්නේ blog එකක්ද මොකක් කරත් අපිට ultimately අපිට අන්තිමේදී අපිට ඕනේ මොකක් හරි යම් කිසියක් server එක host කරන්න. So ultimately we need something to be hosted on server where the other people can able to access that. So මේ host කරන තැන
නැත්නම් අපි මේ develop කරන තැන මේ entire process එකම අපිට මේක DevOps වලට ගෙන්න පුළුවන්. අපි මොකක් හරි දැන් build කරන එක විතරක් නෙමෙයි DevOps කියන්නේ, deploy කරන එක නෙමෙයි DevOps කියන්නේ, monitor කරන එක නෙමෙයි DevOps කියන්නේ. මේ ඔක්කොගෙම collaborative එකතුවක් තමයි DevOps කියලා කියන්නේ. ඒකින්ද අපි කතා කරමු මොකද වෙන්නේ කියලා DevOps වෙන්න කලින්. DevOps වෙන්න කලින් right so we have a team called developers. They are the people who develop the code. අපි හිතමු මොකක් හරි product එකක් අපි හදන්න යන්නේ. So developers are the people who develop the code. ඒතකොට මේ code එක develop කරද්දී මේකට language එකක් තියෙන්න පුළුවන්. but language එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද language එකකින් මේ DevOps වලට අපි මොකක් හරි coding language එකක් use කරලා අපේ developer team එක code එක build කරනවා. දැන් මේ code එක build කරලා ඉවරුණාට පස්සේ තමයි අපි අපේ operation engineer දෙන්නේ හරි මේක දාන service වලට කියලා. So right, so once the task of the developers have done, only they pass the code to ops engineer, says okay, this worked perfectly on my machine and we have tested everything. So now you can deploy this into the production servers and you can ask your customers to go and check there, right? අපිට ඔන්න කියන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඔතන ඔය teams දෙකක් තමයි ඔය role දෙක play කරන්නේ, developers සහ operations engineers කියන කට්ටිය. දැන් මෙතනදී developer කොච්චර හොඳට code එක හදලා දුන්නා, operation engineer මේක deploy කරලාදී බොහෝ වෙනවට ගොඩාක් වෙනවට මම වෙනවා කියලා කියන්නේ. but ගොඩාක් වෙනවට මොකද වෙන්නේ? මේකේ dependency ප්‍රශ්න නැත්නම් ඒ test කරපු environment එකේ නෙමෙයි develop කරන්නේ, sorry test කරපු environment එකේ නෙමෙයි deploy කරන්නේ. ඒ වගේම අවශ්‍ය requirement හරියට set වෙලා තිබුණ නැත්නම් developer අතින් operation engineer එක දාන්නෙත් හරියට නැති code එකක් customer ආයි complain කරාම operation engineer ආයි යන්නේ developer ඔය විදිහට මත ගැටුම් ඇති වෙනවා, right? So there are conflicts between the developers and the operation engineers due to these circumstances, right? So මෙතනදී තමයි මේකට අවශ්‍ය වුණේ DevOps කියන සංකල්පය කියන්නේ, right? So DevOps is a culture. DevOps is a collaborative like culture එකක්. DevOps කියන්නේ මේ culture එකකින් වැඩ කරන්න මේක team දෙකක් වෙලා බෑ. අපි මේ team දෙක එක team එකක් වෙන්නේ. එහෙම කියලා අපි developers ලා operation engineer ඔක්කොම දාලා DevOps කියලා team එකක් හදන්නේ නැහැ, right? It's not the way, right? It is a separate team who can collaboratively work with developers and operation engineers, right? So එයාගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ developers ත් එක්ක කතා බහ කරලා නැත්නම් යාට පුළුවන් වෙන මේ යන cycle එක DevOps practice එකකට ගේන්න, right? DevOps කියන practice එකක්, DevOps කියන culture එකක්, right? ඒතර මේක අපි එකතු වෙලා වැඩ කරන්නේ. ඒතර මේක collaborative එකක්. මෙහෙම එකතු වෙලා වැඩ කරද්දී නිකම් කරන්න බෑනේ. code එක විතර clear කරන්න බෑ. මම කිව්වා මේක අපිට pattern එකක් අපිට හදා ගන්න වෙනවා. මේ pattern එකක් හදා ගන්න නැත්නම් මේ cycle එකක් හදන්න අපිට tools ඕනේ. right? ඒතර මම දැන් වචන හතරක් කිව්වා. DevOps කියලා කියන්නේ culture එකක්, pattern එකක්. DevOps we need some tools to integrate this, right? And DevOps can practice it, right? So we'll go to the next slide, right? So the next slide before DevOps, right? Next slide. What is DevOps, right? Then what is DevOps කියද්දී DevOps is a set of practices, tools, and a culture philosophy that automate and integrate the process between the software development and IT teams. It emphasizes the team empowerment, cross-team communication and collaboration, and the technology. Among again, we have all the four words, right? DevOps means the culture. All underlying culture, collaborating, tools, practices. So make a definition, how the definition make an affiliation.com getting definition. Definitions keep at the DevOps made up my definition AWS definition of affiliation, but ultimately ඔය කියන වචන හතර ගොඩක් ලාට තියෙනවා මොකක්ද DevOps කියන්නේ, right? මම ඒ ගැන ගොඩක් ලොකුට කියන්නේ නැහැ නම් what is DevOps කියන ගැන මම හිතනවා basic idea එකක් ගන්න. දැන් ඔතන පල්ලෙහා පේනවා පොඩි මේ diagram එකක් මම දාලා තියෙනවා, right? ඒතර මේ diagram එකේ තියෙනවා performance fast solution. මේ DevOps එක build කරලා පස්සේ මොකද වෙන්නේ? ඔයගොල්ලෝ solutions fast වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ performance improve වෙනවා. efficiency increase වෙනවා. continuous improvement වෙනවා, right? ඔය කියන දේවල් ටික වෙනවා කියලා දාලා තියෙනවා. ඊට පස්සේ improved customer experience, ඊට පස්සේ reduced failure and rollback සහ faster ROI, return of investment එක තමයි ROI කියන්නේ. ඔය දේවල් ටික වෙනවා කියලා තමයි කියන්නේ මේ DevOps එක කියන එක build කරලා පස්සේ. DevOps කියන build කරලා පස්සේ ඔන්න ඔය දේවල් ටික වෙනවා කියලා තමයි මේ කියන්නේ. practice එකක්, එක tools use කරන්න ඕනේ, එක culture එකක්, සාපි collaboratively වැඩ කරන්න අවශ්‍යයි.
okay. ඊට අතරව මෙතන පදයක් දැනගන්න ඕනේ. දැන් DevOps කියන්නේ මොකක්ද කියන එක මම කිව්වා. හැබැයි මම දැන් තවදුරටත් පොඩ්ඩක් මේක එක්ස්ප්ලেইন කරමු. මොකක්ද DevOps නෙමෙයි කියන්නේ කියන එක කිව්වොත් ඔයගොල්ලෝ ලේසියෙන් අඳුර ගන්න මොකක්ද DevOps කියන්නේ, right? So let me explain what is not DevOps. DevOps is not simply combining of the development team and the operation. No, that is not. We can't integrate, like take people from the development team, take people from operations team and combine them and okay, ask them to work as a DevOps team. No, they can't, because it is a separate technology, separate culture that need to be improved. They need some experience. They have to use some tools, right? Developer might not able to just start as a DevOps engineer, and operation engineer either couldn't able to start as a DevOps engineer in a very fast state, right? අපිට එහෙම එකතු කරන්න විදිහක් නැහැ. ඒතර DevOps කියන්නේ development team එකයි operation team එක එකතු කරන එක නෙමෙයි, right? Another thing, DevOps is not a separate team. ඒක separate team එකක් නෙමෙයි. ඒ team එකට collaboratively වැඩ කරන්න ඕනේ. DevOps කියන්නේ tool එකක් නෙමෙයි. DevOps කියන්නේ tool එකක් නෙමෙයි. DevOps is not a tool. Tool is a part of DevOps, but DevOps is not a tool. DevOps also not automation. So කට්ටිය හිතනවා DevOps කියන්නේ අපි මේ automate කරන එක තමයි DevOps කියන්නේ. නෑ. ඒක DevOps එකේ ඇතුළේ තියෙන sub part එකක් වුණාට it is not a complete DevOps. Right? එතකොට ඔය දේවල් ටික දැන් පොඩ්ඩක් ඔයාලට දාගන්න අවශ්‍ය වෙන්නේ. මොකද්ද DevOps කියන්නේ? මොකද්ද DevOps නෙමෙයි කියන්නේ? DevOps නෙමෙයි කියන දේ තේරුණාට පස්සේ අපිට හොයාගන්න හරි ලේසි what is DevOps කියන්නේ, right? Okay. හරි. මම අර කලින් කිව්වා වගේම තමයි මම කිව්වා වචන හතරක්, right? Culture, collaboration, practice, culture කියන්නේ ඔය කරන්නේ එකම ප්‍රෝග්‍රෑම් එකක නැත්නම් ඒකේ අපි තියෙනවානේ අපි කතා බහ කරන විදියක්, කොහොමද අපි එස්කලේට් කරන විදියක්, කොහොමද අපි මිනිස්සුන් එකතු වෙලා වැඩ කරන්නේ, අන්න ඒක තමයි කල්චර් කියන්නේ. කොලැබොරේටිව් කියන්නේ අපි එකතු වෙලා කරනවා, right? අපි කවුරු කාටවත් එක කෙනෙක් කරපු දෙයක් වෙන shift එකේ තව කෙනෙක් ආවට පස්සේ එයාගේ දේවල් ටේක් කෙයා කරනවා, තව ස්ටුඩන්ට් තව candidate කෙනෙක් ඉන්නවා, right? කෙනෙක් තව employee කෙනෙක් ඉන්නවා. There should be another one, right? If someone figure it out any issue and he is in a trouble, so other guy could be able to go and help him, right? That is how the culture and the collaboration works. And then a practice make a practice එකක්. එතන අපි මේක practice එකක් වුණාම මේක continuously කරන්න ඕනේ, right? අපි ගාව තියෙනවා එක methodology එකක්. හරි මේක. So these are the steps. So we follow these steps continuously, right? And the tools. Again, අපි මේ තියෙන අපි මේ කරන දේවල් ටික අපිට integrate කරන්න අපිට different tools අවශ්‍ය වෙනවා. මේ tools වල නම් ගොඩාක් තියෙනවා. අපිට ඒ කියන්නේ tools ගත්තාම එක process එකක් කරන්න එක task එකක් කරන tools කීපයක් තියෙනවා. ඒ tools වල තියෙන pros and cons නැත්නම් අපි කියන එකට වාසි සහ අවාසි අනුව අපිට ඒ අදාළ requirement එකට අවශ්‍ය වෙලාවට අවශ්‍ය tool එක පාවිච්චි කරන්න. විතර ගොඩාක් tools තියෙනවා. Tools නම් කරන්න ඕන කියන්නේ ගොඩාක් වෙලාවක් යනවා, right? So we have the four things: culture, collaboration, practice, and tools, right? There are several tools available to integrate this DevOps process. Right. Okay. So I guess this is DevOps life cycle. Most of you guys have seen this. It has 1, 2, 3, 4, 5, 6, 7, 8 phases, right? You can see the phases are starting here and there, and it goes like a number 8, right? So we usually can start with the plan and then code, build, test, release, deploy, operate, monitor, and then again plan, right? This is how the DevOps life cycle goes on. Alright, so me DevOps life cycle again කියලාදී මම චුට්ටක් පොඩ්ඩක් යන්නම් තව life cycle keep again මම in detail explain කරන්න යන්නේ. ඔයගොල්ලෝ අහලා agile එක lean එක waterfall එක iterative spiral ඊට පස්සේ DevOps ඔය කියන විදිහට different life cycle තියෙනවා, but අපි මෙතන follow up කරන්නේ DevOps කියන life cycle එක. මේ life cycle keep ඒවා ඉතුරු දේවල් ටික අරන් පොඩක් compare කරලා පොඩි changes තියෙන්න පුළුවන් සමහරක් life cycle වල, but ලොකු වෙනස්කම් තියෙනත් පුළුවන් සමහර life cycle විතර. ඔක improved version එකක් කියලා ගන්න පුළුවන් DevOps life cycle එක මේ විදිහට, right? හරි. එතකොට මේකේ aim එක තමයි, කියන්නේ the aim of the DevOps life cycle is to shorten the system development life cycle. අපිට පුළුවන් තරම් system development එක life cycle එක නැත්නම් ඒකේ waiting period එක, right? නැත්නම් අපේ efficiency improve කරන හැටි, right? කොහොමද අපි enhancement එකක් දාන්නේ within short time, right? With the correct
delivery අපි delivery මොකක් හරි දෙයක් deliver කරාට පස්සේ ඒකේ bug free දෙයක් වෙන්න ඕනේ. ඒතර ඔය දේවල් ටික improve කරන්න කොහොමද අපි හරි product එකක් කෙටි කාලෙකින් ඉක්මනට නිවැරදිව deploy කරන්න කියලා කිව්වොත් අන්න ඒ තමයි මේ DevOps life cycle එක හදලා තියෙන ගොඩාක් හිතනවා. right. එහෙනම් මේකේ phases තියෙනවා 8ක්. මේ phases 8 අපිට nicely explain කරලා තිනවා ඔය පල්ලෙහා තියෙන මේක ඒ කාන්ටාර කියපු stages 8 කඩලා තියෙනවා මේ විදිහට වෙනදි plan පස්සේ code build මේ මේවා එකතු කරන්න තමයි අපි මේ deploy operate and monitor මේක නම් ඉන්දියා කඩලා තියෙන හතරයි මේ පැත්ත තුනයි මේ section දෙක integrate මේක එක stage එකක් වෙනදි stage එකයි අතරේ මේ පැත්තයි දෙකන්ටම build කරන්න අපි මේ ගැන දිගට කතා කරන්න යමු දැන් ඔයාලට පේනවා මේක මෙහෙම වෙන් කරලා පස්සේ right you can see the first two the plan and code in a continuous development so the build and test continuous testing අපි කියන continuous integration මේ දෙක කියන continuous deployment මේ දෙක කියන continuous on තමයි stages elevator wing අපි mainly කතා කරනවා CI/CD continuous testing continuous monitoring continuous deployment ඔය විදිහට අපි කතා කරන්න පුළුවන් different stages අපි ඔය different stages කියන CI/CD කියන දේ ඊට වඩා තවත් parts කීපයක් තියෙනවා අපි ඊට ටික ඔක්කොම explain කරනවා right so මම හිතනවා මේ life cycle එකේ ගැන කියපු දේවල් ටික පැහැදිලි ඇති කියලා so let's move into continuous development right so continuous development plan mainly involved with two stages the planning and the coding right so the planning means the entire your development process will breaking up to small pieces right plan karna මොකක් හරි දෙයක් plan කරනවා අපි ඉහෙලා අපි agree වෙලා එන setup එකක් එක්ක අපි කියනවා right මේක තමයි අපේ plan එක මේ මේ කාලවලදී මේක create කරනවා ඊට පස්සේ මේක test කරනවා මේක deploy කරනවා මේවා තමයි ඔයගේ තියෙන main requirement right so everything is under the plan right the plan කරලා පස්සේ අපි යන්නේ මොකද අපි define කරනවා මොනවාද අපේ තියෙන functionalities කියලා right so basically every project need a vision that indicate the ultimate work goal of the participant then we go and define our functionalities each iteration value and a criteria to be fulfilled right and each and every part likewise so over තමයි අපි planning කියලා කියන්නේ then අපි coding වලට කියන්නේ අපි plan කරලා ඉවරයි කරන්න ඕන විදිය කරන්න ඕන කාලවල කරන්න ඕන දේවල් ටික ඔක්කොම plan කරලා ඉවරයි ඊට පස්සේ අපි යනවා code කරා so අපි decide කරන්න ඕන මොකද්ද අපි යන develop කරන language එක නැත්නම් different languages අපි ඒක different pieces වල කඩලා deploy කරන්න කියන එක මත අපි මේ decide කරන්න ඕන. ඒක decide කරලා පස්සේ අපි code එක ලියනවා. එතන අපි මේ හදන්නේ මොකද web application එකක් කියලා මොකක් හරි right. එතකොට අපි ඔයා decide කරන මොන program language එකකින් මේක ලියන්න. එතකොට ලියන්න පටන් ගන්නවා. ලියන්න පටන් ගන්න කලින් අපි decide කරනවා මොන වගේ infrastructure එකක් දෙන්නේ. අපි මේක design කරනවා හරියට. කොහොමද මේක part එකෙන් part එක අපි එකතු කරන්නේ right. ටෙස්ට් කරන්නේ ටෙස්ට් කරන වෙනම ෆේස් එක ටෙස්ට් කරන හැබැයි අපි ඔය කොහොමද ටෙස්ට් කරන්නේ අපි කොයි කට්ටිය අතර බෙදන්නේ ඔය කියන දේවල් ටික ඔක්කොම මෙතන කරන්නේ අපි මේක මේ process එක වෙන්නේ automated එකක්ද ඊට පස්සේ අපි ටෙස්ට් එක මුලින් define කරනවාද අපි කොහොමද මේකේ security හදන්නේ ඔන්න ඔය දේවල් ටික ගැන හිතලා තමයි අපි හිතනවා මොකද අපේ code කරන level එකේ coding මේක තියෙන plan සහ coding plan එකේදී අපි ඔක්කොම දේවල් information ටික gather කරගන්නවා information ටික gather කරගෙන අපි decide කරනවා මොන ranges මොන periods වල අදාළ දේවල් ටික deliver කරනවා කියන්නේ ඊට පස්සේ අපි start කරන code කරන එක right. ඒතර මේ code phase එකේදී ගොඩක් වෙලාවට අපි තෝරගන්නවා language එකක් මේ තෝරගන්න language එක නැත්නම් අපි language එක තෝරගත්ත පස්සේ අපි සාමාන්‍යයෙන් use කරනවා මොකක් හරි tool එකක් right. අපි ගොඩක් වෙලාවට මේකට කියනවා coding කරන්න different kind of tools තියෙනවා අපේ වැඩ පහසු කරගන්න. ඒතර මේ use කරන tool එක ගොඩක් වෙලාවට මේ code කරන එක අපි නැත්නම් code එක අපි write කරලා save කරන තැන ගොඩක් වෙලාවට අපි version control tool එක තමයි අපි මේක manage කරන්නේ. version control tool එක තමයි manage කරන්නේ. ඒකට හේතුව තමයි අපිට ඕනම වෙලාවක අපි කරපු දෙයක් පරණ දෙයක් නැත්නම්
කලින් කරපේගේ අද කරපේගේ differences මේ හැමදේම capture කරගන්න පුළුවන් if we use a version control tool, right? So your code can be written in any language, but it is maintained by you using a version control tool. There are several version control tools available, right? So we can select either any of one depending on your requirement, right? And there are no DevOps tools required for the planning. So for the planning stage, we don't need to have any kind of like DevOps tools, separate DevOps tool, but you can use, but it is not a must, right? But many version control tools are using the we can use the version control tools for the coding phase, right? We call it as a SCM, right? SCM tools. You can use that version control tools. This process of code maintaining is called as a source code maintenance. SCM meaning it is source code maintenance. මම උදාහරණ වශයෙන් කිව්වොත් මොනවද මේ SCM tools වලට කියලා Bitbucket, Git, Mercurial, SVN කියන දේවල් තමයි ගොඩක් වෙලාවට අපි use කරන්නේ. ඔය දැන් popular ඒවා but unpopular ඒවා නැත්නම් තවත් දේවල් තියෙන්න පුළුවන්. But mainly අපි සාමාන්‍ය torch එක ටික තමයි ඔක. උතරින් ඔයාලට කැමති නම් free versions enterprise version යනවා නම් ඒ දක්වා යන්න පුළුවන්. Right. Alright. Right. ඒ ටික තමයි ඔය phase දෙකේ තියෙන්නේ. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ backup සහ restore ගැන අපි පොඩ්ඩක් මෙතනදී චුට්ටක් හිතන්න වෙනවා, right? So we need to worry about the backup and restore. If we use the source code management tools, we can always backup of our files and we can save them at any point and we can restore it at any point. අන්න ඒක තමයි තියෙන importance එක. එතනදී backup and restore ගැන අපි අවධානය යොමු කරනවා නම් අපි මෙතන පාවිච්චි කරන version control tool එකක් ඔය version control tool එකට පුළුවන් ඕන වෙලාවක පරණ change එක බලන්න, පරණ change එක අලුත් වෙලා revert කරන්න, restore කරන්න. ඊට පස්සේ synchronization එක අපි කරන දේවල් ටික sync වෙන්න ඕනේ හරියට. ඒ කියන්නේ align වෙලා තියෙන්න ඕනේ වම කර change එකක් කරොත් ඒ change එක automatically ඔයාගේ version control system එක තමයි SCM tool එකත් එක්ක එවෙලේ sync වෙන්න ඕනේ. ඒතර ඔයාලට make sure right ඔයා කරපු හැමදේම එතන save වෙලා තියෙන නිසා. Same thing we save something at the Google Drive as well. ඒක තමයි mainly කතා කරන්න අවශ්‍ය වෙන්නේ plans or code stages වල. ඊට අමතරව ඔය code stage එකේ අපි version control tool එක පාවිච්චි කරන අපිට changes track කරන්න පුළුවන්, අපිට ownerships බලන්න පුළුවන්, ඒ වගේම අපිට කැමති branches create කරන්න පුළුවන්. දැන් හිතන්න ඔයගොල්ලෝ අපි code එක කළා. Once we done the code, we push that code into a version control tool. So then inside the version control tool, we can ask our developers to okay, go there and put the latest code and do your own development. Then මොකද කරන්නේ අපේ development team එකට පුළුවන් අපි code එක store කරපු දෙන්නේ නැත්නම් main code එක තියෙන තැන ඒගොල්ලන්ට code එක full කරලා ගන්න. නැත්නම් code එක හදලා ගන්න. හැබැයි අපි ඒගොල්ලන්ට change කරන්න කියන්නේ ඒගොල්ලන්ගේ own branches. අයියේ අපි කොයිම වෙලාවකත් main branch එකේ තියාගෙන changes කරන්න දෙන්නේ නැහැ. අයියේ ඒක conflict වෙන්න පුළුවන්. So we ask them to create their own branches and develop it by own. Then we'll do the merge. Merge කරද්දී there can be එතකොට merge කරද්දී සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ conflicts ඇති වෙන්න පුළුවන්. අපි conflicts ඒ other teams එක එකතුලා තමයි conflicts ටික මේ resolve කරන්න අවශ්‍යයි. එතකොට අපි දන්නවා conflicts ටික resolve කරලා පස්සේ තමයි ඒකට පුළුවන් එන්නේ main branch එක main code එක තිබ්බ නැත්නම් ඒකට changes ටික push කරන්න. ඒතකොට අපි දන්නවා දැන් main code එකේ තියෙන්නේ කිසිම conflict නැති දෙයක් කියලා. right? ඒ ඔන්න ඒ විදිහට දේවල් ටික අපිට track කරන්න පුළුවන් සහ branching සහ merging කියන facilities දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකෙදි අපේ code එකේ code errors නැත්නම් වැඩි කරන්න. ඊට අමතරව අපිට පුළුවන් ownership track කරන්න. කවුද මේක කරේ, කවද්ද මේක කරේ, කීයද මේක කරේ, කවුද push කරේ, කවුද approve කරේ, ඔය වගේ ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. ගොඩාක් දේවල් include ලා තිනවා ඔය SCM tools එක, right? එතකොට so far මම හිතනවා ඒක explain නැති කියලා plan and code එක, right? ඊට පස්සේ අපි යමු testing phase එකට. This is the stage where the developed software is continuously tested for bugs. So දැන් අපි හිතමු දැන් code එක ඉවරයි, but code level එකේදී අපිට අපි කරන්නේ ලියන එකනේ code එක ලියන එක. අපි code එකක් ලියන එකක් ලිව්වට අපිට okay errors පේන්නේ නැති නෑ. errors පේන්නේ නෑ. errors පේන්නේ නම් අපි මේක test කරන්න ඕනේ. test කරන්නත් තියෙනවා separate tools තියෙනවා. උදාහරණයක් Selenium test in JUnit, right? There are different content testing tools available. So these tools allow QA engineers, quality assurance, right? Engineers to test multiple code bases through parallel to ensure that there are no flaws in the functionality. Functionality के किसी में outlook तीन विधियाँ नहीं है क्या नहीं යන්න ඕනේ pattern එකක් තියෙනවා නම් මේක ක්ලික් කරලා පස්සේ window එක drop down එකෙන් drop down එකේ value
click කරලා submit කරලා පස්සේ error එකක් එන්න තු යනවා නම් drop down එකේ value එකක් තෝරන්න නැතුව button එක බුවොත් එන්න ඕනේ error message එකක් drop down එකෙන් මම මුකුත් තෝරන්න නැහැ කියලා. ඔය විදිහට අර flow එකේ හරියට වැඩ කරන්න ඕනේ කිසිම වරදක් තියෙන නැහැ. ඒක පුළුවන් අපිට QA engineer ලත් එක්ක ඉන්ටිග්‍රේට් කරලා ඒ වැඩ ටික කරන්න. right? ඒක මෙතනක් තියෙනවා මේ ටෙස්ට් කරන දේ ටෙස්ටිං වලට ගියාම මේකේ තියෙන ආයි ඔටෝමේටඩ් ටෙස්ටිං and manual testing කියන දෙයක් right එක. ඒකෙත් තියෙන different tools වලට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද ටෙස්ටිං phase එක improve කරන්න. කොහොමද මේක ගොඩාක් important phase එකක්. මේ phase එකත් අපිට මම ගන්න බෑ. මේකේදී තමයි අපි කරන්නේ build එක test එක. මම test කෙනෙක් විතරයි කතා කරන්නේ. මම හිතන්නේ build කියලා එකක් තියෙනවා right. build කියන්නේ building a code is a combination of a unit that integration and testing, code review and packaging. right. මෙතන අපි packaging කරන දේ කියන්නේ. ඒ කියන්නේ ඔයා code එකක් ලියුවට පස්සේ මේ code එක අපි exe එකක් විදිහට අපි Windows එකත් එක්ක දානවා මේක exe එකක් නැත්නම් කාටද මේක easily මේක දිගාරියාම application එක open වෙනවා නැත්නම් open application install වෙනවා අපි ඔන්නේ දේ bulk කරන එක right අපි ඔය දේ bulk කරන එක අපි කියන build කරනවා කියලා ආ code එක කිව්වට පස්සේ අපි code එක build කරනවා code එක build කරලා පස්සේ අපිට පුළුවන් code එක test කරන්න right මුලින්ම අපි piece of code තියෙන අපි ලියපු ඉන්න files වල තියෙන codes අපිට පුළුවන් මේ codes ටික ඔක්කොම ටික එකතු කරලා build එකක් හදන්න මේ build එක තමයි අපි test කරන්න ඕනේ. මොකද අපි කවදාවත් deliver කරන්නේ මේ හද build එක තමයි. මේ හද build එක errorless build එකක් වෙන්න ඕනේ, right? So doing this ensure that there are no defects in the functionality of the development software. Automation testing plays a vital role in saving labor and the effort. Labor cost එක time එක effort එක ඔය හැම දෙයක්ම save වෙනවා මේ phase එක අපි හරියට කර build කරන එක test කරන එක right එතකොට අපි මේ කරන continuous ඊට පස්සේ අපි කතා කරන continuous development එකේදී මේ updated code එක seamlessly integrate වෙනවා entire system එකට මේක ඉන්නේ ඊළඟ phase එකට but මම මෙතන මේක mention කරන්න අවශ්‍ය නිසා continuous testing phase එකේදී අපි build කරනවා සහ build කරලා අපි complete test කරනවා. test කරද්දී අර මම කිව්වා tools එකක් ඔය tools එක පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයකට කිව්වොත් Selenium does the automation testing and usually it generate a report called generate a report by a test engine. Selenium කියලා tool එකක් තියෙනවා ඒකට පුළුවන් test කරන්න ඒ test කරන report එක generate කරන්න පුළුවන් තව tool එකක් පාවිච්චි කරන්න. ඒක ඔයාලට බලන්න පුළුවන් right මේක මොන levelද මොන තත්ත්වවලින්ද pass සහ fail මේක ඊට පස්සේ ඔයාලට ඒකට alerts ටික කරන්න පුළුවන් right ඒක අදාළ කට්ටියට relevant කට්ටියට alert එකක් යන right මේ phase එක pass වෙන මේ phase එක fail වෙලා කියලා check කරන්න පුළුවන්. ඒක තමයි අපේ continuous testing phase එකේදී. ඊපස්සේ අපි යනවා continuous integration phase එක. මේකදී අපි කතා කරනවා continuous integration allows commit changes build unit testing, integration testing, packaging. Then what about the continuous integration? So continuous integration is at the middle, right? Where you can see the continuous the coding phase, the plan phase, code phase, and the build and the testing, and then at the middle the integration. So integration will take everything from the first two continuous sections and put it to the next level, the continuous deployment, right? So the continuous integration is karana main role lega. changes commit කරන. ඒ කියන්නේ අපි දැන් ටෙස්ට් කරලා ඉවරයි. ටෙස්ට් කරලා පස්සේ මේ ටෙස්ට් කරපුවදී අපි දන්නවා මේක errorless දෙයක්. මේක errors නෑ. එහෙනම් අපිට පුළුවන් මේක දාන්න අපේ entire SCM එකට. අපි code repository දාන්න පුළුවන්. ඒ code repository දාන එක නම් commit කරනවා. අපි කරන commit කරන අපි change එක දානවා. අපි කරපු change එක අපි commit කරනවා. change එක commit කරන තැන ඊට පස්සේ ආයි ඒ commit එකේ අපි අපිට කරන්න තියෙනවා නම් ආයි අපි හදුවේ part by part න right අපි develop කරේ code එක part by part න අපිට පුළුවන් මේ ටික ඔක්කොම එකතු කරලා test කරන්න. අපි කියන unit testing නැත්නම් integration testing වෙන වෙනම test කරන්න පුළුවන් එකතු කරලා test කරන්න පුළුවන්. මේක තමයි unit testing සහ integration testing. ඒක build කරලා බලන්න පුළුවන් අපිට ආයි කරලා. ඊට පස්සේ අපි කියන package කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේක package එක software එකක් නම් අපිට මේක package කරන්න පුළුවන්. right ඔය මේ කියන දේවල් ටික ඔක්කොම අපේ continuous integration phase එක. This is mainly heart of the entire DevOps life cycle. So let's say අපි software එකක් මේක develop කරනවා නම් software development practice දෙක developers ලට අවශ්‍ය නැහැ ඒගොල්ලෝ changes ටික commit කරනවා. So they need to commit the changes frequently. ඒ කියන්නේ නිතර කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම change එක කරා ආයි මට
එනවා මම ටෙස්ට් කරා මේක වැරදි නම් මට පුළුවන් මේක අප්ඩේට් කරලා ආයෙ චේන්ජ් එක කරන්න. ඒතර මේ මම කරන දේවල් කන්ටිනියස්ලි වෙන්නේ. රයිට් මම ටෙස්ට් කරා ඒක වැරදි කියලා හිතුණා. එහෙනම් මම ආයෙ චේන්ජ් එකක් දැම්මා. ආයෙ පස්සේ මම බලනවා රික්වයර්මන්ට් එකත් නෑ මේක වැරදි. එහෙනම් මම ආයෙ චේන්ජ් කරා ආයෙ දෙවුවා. ඔය වගේ මට කන්ටිනියස්ලි මේක ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි මේකට peaceful sleep එක කියලා කියනවා. continuous integration එක හරියට වෙනවා. හොඳට නිදා ගන්න පුළුවන් කියලා කියනවා. right? ඊට පස්සේ building code එක build කරන එක not involves the complication but also include the review, unit testing, integration and everything. Right? build කරනවා කියලා කියන්නේ code එක ලියන දේ විතරක් නෙමෙයි. build කරාට පස්සේ review කරන එක, test කරන එක, unit testing, integration testing ඔය හැම දෙයක්ම තියෙනවා මේ build කියන එක ඇතුළේ. Continuous integration කියන එක අපි getting කියන CI කියන continuous integration. right? එතන මේ continuous integration phase එකේදී ඔය කියපු දේවල් ටික තමයි වෙන්නේ commit changes, build, unit testing, integration testing and with packaging. Right? So most of the changes happen to the source code during this phase. Because source code එකට වෙන changes ගොඩාක් වෙලාවට වෙන්නේ මෙන්න මේ phase එකේ. අයියේ මේ phase එකේ තමයි changes add කරන්නේ, changes revert කරන්නේ, කරපු දේවල් update කරනවා, මකනවා, branches merge කරනවා, I pull කරනවා. අර ගොඩාක් වෙලාවට code level change එක code level එකේ අත්‍තරම apply වෙන්නේ මේ continuous integration phase එකේදී. වෙනම අපි stages තිබ්බට මේ continuous integration phase එකේ තමයි ඒ දේවල් ටික apply වෙන්නේ. right? So we can see the CI continuous integration becomes the hub of resolving these frequent changes on daily or monthly or even weekly basis. Right? So there are several tools available to do the continuous integration. As an example, the best example we can say Jenkins. Jenkins is one of the popular tools we can use for the continuous integration. It helps like fetching the code, and like do the frequent updates and rerun it, create the builds. Even you can test it by integrating couple of another tools, or you can do the deployments, development, right? All the other things can do because Jenkins is a good tool. We have more add-ons to work with other collaborative tools, right? Right. The next phase is continuous deployment phase, where it will has two stages like deploy and operate. So deploy කරන දේ operate කරන දේ කියන දෙකක්. deploy කරනවා කියන්නේ ඔයා දුන්න එක ඔයා push කරනවා. push කරාට පස්සේ අපි operate කරනවා. අපි බලන්න ඕනේ right? මේක හරියට ගියාද නැද්ද කියන එක. Continuous deployment කියන මම explain කරා. This is the stage where the code is deployed to the production and the continuous operation. Production එකට අපිට code එකක් දාලා අතල බලන්න බෑ right? We are done. No, we can't say like that because once we done it right, if we made some changes, we are responsible. You are the team who is responsible. මේ DevOps කියන සංකල්පෙදී අපිට කොයින් වෙලාවකත් අපි ඉන්න ඕනේ කාටවත් ඇඟිල්ල පොයින්ට් කරන්න නැති තත්ත්වයක. ඉතින් අපි මේකට සරලව කියන blameless culture එකක් තියෙනවා. අපිට කියන්න බෑ වාදන්නේ කියන්නේ. So we have to work collaborate. අපි දෙකතු වෙලා වැඩ කරන මොකක්ද වාදන්න තීශයක් આવත් වාට ඔයාලා පුළුවන් මට්ටමේ ඒකේ analysis එක කරලා අදාළ කෙනෙකුට බාර දෙන්න පුළුවන්. But you can't say no, it's not my job. They're gonna make my responsibility. No, you can't say like that, right? So it is also important to ensure that the code is correctly deployed on all servers. එතකොට හැම server එකේම code හරියට deploy කියන එක ensure කරන්න ඕනේ මේ phase එකේදී. continuous deployment phase එක. deploy කළා නිකන් කියන්න බෑ. අපි ensure කරන්න ඕනේ. මේක server A වලට ගියා, server B වලට ගියා, server D වලට ගියා, development servers වලට ගියා, QA servers වලට ගියා, right? කියලා check කරන්න ඕනේ. ඔය check කරන්න විදි කීපයක් තියෙනවා. එක tools පාවිච්චි කරන්න පුළුවන්. but ඒක responsibility. මම කියන්නේ ඒක manually කරන්න ඕනේ කියලා, right? but however you should do it. right? and අපි මේක deploy කරද්දී අපි මත දාගන්න අපි අදාළ servers ඔක්කොම deploy කරන්න ඕනේ. servers එකක් තියෙන දෙකක් තියෙන පහක් තියෙන කොහොම හරි මොකක් හරි මෙතන register පාවිච්චි කරලා අදාළ code එක අදාළ relevant servers වල deploy කරන්න ඕනේ. ඔතනදී තියෙන කතා දෙකක් තියෙනවා. ඒ කියන්නේ continuous deployment අපි මේකට කෙටින් කියන CD කියලා. හරි. මේ continuous deployment phase එකේ වැඩ කරන්න අපිට අවශ්‍ය වෙන සමහර වෙලාවට configuration management tools නැත්නම් containerization tools. නැත්නම් මේ දෙකම integrate කරලා පාවිච්චි කරන්න පුළුවන්. Configuration management tool එක කියලා කියන්නේ it is a act of releasing deployment to the servers, scheduling updates on all servers, like make the changes, revert the changes. You can do most of the things using the configuration management tool. The configuration management tool like කියලා කියන්නේ අපි ensure කරනවා අපි දාන configuration එක අදාළ servers වල තියෙනවා. right? ඒතර මේක manually කරන්න බැරි ඇයි? හේතුව තමයි main reason එක. manually කරනවා නම් හිතන servers 10ක් තියෙනවා කියලා. ඔයාලා මේ servers 10ම log කරලා බලනවා මේ change එක තියෙනවද නැද්ද කියලා.
but එහෙම අවශ්‍ය නැහැ. configuration management tool එක පාවිච්චි කරොත් ඔයාලගේ configuration management tool එකේ shooting a piece of code එකක් ලියන්න ඕනේ. අදාළ relevant language එකකින් ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ deploy කරාම එයා make sure එයා බලනවා අදාළ servers වල ඒ relevant change එක තියෙනවද කියලා. change එක නැත්නම් විතරයි එයා change එක කියලා apply කරන්නේ. ඒක තමයි configuration management tool එකේ තියෙන ලොකුම advantage benefit එක. එයා make sure කරනවා change වෙලා නැත්නම් change එක වෙන්න අවශ්‍ය server එක විතරයි එයා change කරන්නේ. change එක වෙලා නම් එයා ඒ server එක skip කරනවා. so අපිට පුළුවන් configuration management tool එක පාවිච්චි කරන කීප පාරක් වුණත් run කරන්න. මොකද එයා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කීප පාරක් run කරාට change එක වෙලා නම් එයා ඒ change එක apply කරන්න යන්නේ. අනිත් තමයි containerization. ඒක වෙනම methodology එක where we can spin up a server. It's like a server, but it is තියෙන මේ වෙනම it's a venom another a different technology, not like a virtual machines and all, right? Containerization කියලා කියන්නේ එයා සාමාන්‍ය use කරනවා machine එකේ තියෙන main kernel එක use කරලා on top of එයාගේ අදාළ dependencies සහ applications use කරලා වෙනම හදනවා virtual machine එකට සමාන දෙයක් called container. container එකක් ඇතුලේ operating system එකක් නැහැ. එයා ගාව තියෙන්නේ operating system එකට relevant වෙන kernel part එක අරුණාම තියෙන ඉතුරු කොටස් ටික විතරයි. ඒක පැහැදිලි නැත්නම් ලොකුවට හිතන්න යන්න බෑ. මොකද I don't want to explain the containerization part and everything here, but I just want to let you know inside this continuous deployment you can use the two kind of categories, either both for configuration management and the containerization, right? So containerization ගැන කියනවා නම් ඒක වෙනම technology එකක්. ඒක අපි use කරන්නේ ඔයාගේ physical machine එක. අපි physical machine එකේ main kernel එක උඩ main kernel එක use කරනවා different containers වලට, right? ඔයාගේ kernel එක distribute කරලා තමයි පාවිච්චි වෙන්නේ. ඊට අමතරව ඒ ආකාර containers වලට එයාගේ own application and dependencies වෙනම install කරන්න පුළුවන්. ඔක different tools තියෙනවා. Docker කියන one of the popular tool there. For configuration management there are several tools available called Chef, Puppet, SourceStack and Ansible, right? For containerization you can go with the Docker, Vagrant, right? CRI-O, ගොඩක් තියෙනවා tools, but depending again මම අර කිව්වේ pros and cons අනුව ඔයාලා කැමති tool එක පාවිච්චි කරනවා. Right? I'm not going to like talk about the tools here because I just want to let you know the process, right, of the DevOps culture and how to become a DevOps. And the continuous monitoring, we have two phases like performance, availability. So after that, code එක plan කරලා ඉවරයි. code එක plan කරා, code කරා, ඊට පස්සේ ඒක build එකක් කරා, test කරා, ඊට පස්සේ continuous integration වලින් අපි ඒක deploy කරා අපි ඒක operate කරා, right? අපි make sure කරා ඔක්කොම ටික හරියට ඉදලා, right? then continuous monitoring. then අපි deploy කරාට පස්සේ යන නළුවා ඔක්කොම ගියා. right? then monitoring කියන්නේ අපි දැන් බලන් ඉන්න ඕනේ. අපි make sure කරන්නේ මෙයාව as කලින් වැඩ කරා වගේ business as usual මේක වැඩ කරනවා කියලා, right? So once we done the deployment and the operation part, we should continuously monitor whether the system is up and running. The system performance, how the system performs, how the CPU goes, how the memory goes, whether the application is accessible or not, 404 and all the and users logging මොනවද වෙන ප්‍රශ්න login පුළුවන් login either cache the backup pin and right? So we have this is like very crucial stage of the DevOps life cycle, because monitor කරන දේ ගොඩක් monitor කරන්න පුළුවන්. monitor කරන එක අපිට piece of channel එකක් ගොඩාක් දේවල් තියෙනවා monitor කරන්න. So මෙතෙන්දී අපි mainly කතා කරන performance availability. performance කියන්නේ ඔයාගේ website එක නේද? website එක කොහොමද performance කොච්චර fast ratio කොහොමද request response speed එක කියන availability මේක 100% available. මොකද down වුණාද? දැන් data workload එක වැඩි වෙද්දී servers වල request කරන වැඩි වෙද්දී servers එක down වෙනවා. ඒ ඔය කියන දේවල් අපි ගොඩාක් නෙවෙයි monitor කරන්න ඕනේ, right? So as I mentioned you, this is very crucial stage of DevOps life cycle where you can just monitor the performance, low memory, high CPU, low space, and whether the service available, non servers are down, right? Cache, backups, and everything, right? ගොඩක් වෙලාවට තියෙන problems වල නැත්නම් අපි මොකක්ද change එක deploy කරලා පස්සේ ඒ change එකේ තියෙන ප්‍රශ්න, right? defects capture වෙන්නේ මේ phase එකේ, right? ඉතින් දැන් continuous testing phase එකේදී මොකක් හරි defects අහුව නැත්නම් ඒක deploy කරලා පස්සේ operate කරන අතරතුරම මේ monitoring phase එකේ තමයි ওই defects අහුවෙන්නේ.
the defects අහුනාම අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. either we can go with the hot fix, ඒ කියන්නේ අපිට on the fly change එකක් කරන්න පුළුවන් approach තියෙනවා. එහෙම නැත්නම් අපිට ආයේ ආ process එක through අපිට ආයේ යන්න වෙනවා, right? So you can remember, right? අරකේ DevOps life cycle එකේ මම යදිනවා monitoring and then again plan, code, build, test, blah 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 like that. අපි content CI/CD process එකට DevOps life cycle process එක යනවා විදිය, right? එතකොට මෙතනදී අපි මෙතනදී maintain කරනවා මේකේ තියෙන security එක සහ availability එක. අර කිව්වාගේ performance එක, availability, security, network issues මොනවද තියෙන්නේ. ඒතර මේවා resolve කරන්න පුළුවන් දේවල් නම් මෙතනම resolve කරනවා, right? එතකොට එහෙම නැත්නම් අපේ තියෙනවා අපිට පුළුවන් නම් මෙතන automatically fix කරන්න පුළුවන් නම්, right? මේ ප්‍රශ්නයක් මතුවෙන ගමන් මේක fix කරන්න පුළුවන් විදියක් අපිට පුළුවන් හදන්න. එහෙම හදන්න පුළුවන් tools තියෙනවා. ඒ දේවල් තියෙනවා අපි ඒ දේවල් implement කරන්නත් මෙතනදී. උදාහරණයක් මම කියන්නම්. CPU එක high වුණත් අපිට පුළුවන් තව server එකක් කරන්න. නැත්නම් ඒක content එකක් නම් අපිට අලුත් content එකක් දාන්න. නැත්නම් අපේ load එක වෙන්න අපිට පුළුවන් load balancing part එකක් කරන්න. නැත්නම් load balancing අපි කරනවා, right? servers ගන්නකොට තව server එකක් කරන්න. ඒක ඔය මෙතනදී ගොඩාක් කරා decision makings ගන්න පුළුවන් මේ continuous monitoring එකේ. ගොඩාක් popular tools තියෙනවා continuous monitoring එකට. You can use like Splunk, Testack, Nagios, Sense. There are so many tools available, right? So these tools help you to monitor the application performance. The server closely enables you to check the health and system in proactive, right? So when it comes to monitoring, there are two things. One thing is we call it as a proactive monitoring and reactive monitoring. Where the proactive monitoring means you trying to capture something before it's going to be happening, and the reactive means you will try to apply some solution once that happens. Both are important. We can't ignore the we can't say like proactive is good, no reactive is bad. No, you can't say like that. Depending on your situation again, you can decide which tool you are going to, right? So there are several tools available, and there are two methodologies, either proactive monitoring or the reactive monitoring. ඒතර මේකෙත් වෙන්නේ මොකද්ද මේ මොනිටර් කරන එකනත් වෙන්නේ මොකද්ද ඕගල් අපේ වෙන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ නැත්නම් ඕගල ඕගනයිසේෂන් එකේ මේ වා ඩිප්ලොයි කරන සර්විස් එකේ ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්‍රූව් වෙනවා ඒ වගේ මේක රිලයබිලිටි එක ඉන්ක්‍රීස් වෙනවා රයිට් ඒතර වාට එන බිස්නස් එක වාගේ IT cost එක ඔයා රීවර්ක් කරන cost එක අඩු වෙනවා නැත්නම් ඔය දේවල් ටික ගොඩාක් කැප්චර් කරගන්න පුළුවන් නැත්නම් අඩු වැඩි වශයෙන් අපිට ෆික්ස් error එකක් අපිට early stage එකේ කැප්චර් කරගන්න පුළුවන් ඉතින් අපි මොනිටරින් කරාම අපිට චේන්ජ් එකක් එවෙලේ අල්ල ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් එවෙලෙම කෝඩ් එක උන රිවර්ට් කරන්න නැත්නම් ඒක ෆික්ස් කරන්න. හැබැයි ඔයාට මේ හම්බ වුණ ඩිෆෙක්ට් එකෙන් බිස්නස් ලොස් එකක් වෙනවා නම් ඔය හරියට මේක මොනිටර් කරේ නැත්නම් මේක අහු වෙන්න පුළුවන් දවස් 3 විතර පස්සේ. ඒතර ඔයාට වෙන ලොස් එක වැඩි. රයිට්. ඒතර අන්නේ විදිහට මේ continuous monitoring කියන එකත් very crucial stage එකක් මේ DevOps life cycle. Right. So then completely we have done with all the 5 stages, like main 5 stages of the DevOps life cycle. And we have another small stages called continuous feedback and the continuous operation. But make it included in the moment. So continuous feedback feedback is nothing but the information that you get from the client end, right? Or client end daily අපිට feedback දෙන්න පුළුවන්. නැත්නම් deployment එකකින් පස්සේ අපිට කියන්න පුළුවන් මොන මොන changes ද අපි improve කරනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ යනවා agile methodology if you go with Scrum, right? So most of the time if you figure out some issue, right, very crucial issue, then we should go with the RCA, root cause analysis. We call it as a post-mortem. So once something goes wrong, if we fix that, then we have to present the RC documentation, where what has happened, when it happened, and what are the things that we're going to take to mitigate this in future, right? What are the actions that we're going to take likewise? Or schedule technical meetings, post-mortems, retrospectives, milestone, and we can do even mentoring, right? They will improve continuous feedback. Okay, sub part and even a operation already explained operate continuous deployment continuous operation team, right? So that's all about the DevOps life cycle, and right. So I have a bonus slide for you. It's not any rocket science how to master anything. If you just need to master anything,
There are only 4 stages. You can read it, you can learn it, practice it, and apply it. කොහොමද මොකක් හරි දෙයක් master කරන්නේ? මහා දෙයක් නෙමෙයි, rocket science නෙමෙයි. ඔයා මුලින්ම දේවල් ටික කියවන්න ඕනේ. ඊට පස්සේ කියවපු දේවල් ටික අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක apply කරන්න ඕනේ. practice කරන්න ඕනේ. practice කරලා apply කරන්න ඕනේ. ඔය continuous life cycle එකක් විදිහට කරන්න යනවා නම් අනිවාර්යෙන් මේ ඕනම දෙයක් master කරන්න ඕනේ. master කරනවා කියන්නේ මම කියන 100% කියලා. but even if you are like very like to learn something, right, to adapt something very newly, these are the 4 things that you have to practice, do it continuously. Right? Okay. So then this is the topic for you guys for today. Sorry, since I have already explained the major points, right, I don't want to like go into depth and each and every slide. Mama make a how to become a DevOps engineer කියන මම දැන් පටන් ගත්තා. but මම මේ දැන් මේ පටන් ගෙන මම කියන දේවල් වලින් 80% දේවල් ඔයාලට අලුත් දේවල් නෙමෙයි. අර මම කතා කරපු දේවල් තමයි. එතකොට මේ කොහොමද DevOps engineer කෙනෙක් වෙනවා කියන එකට කවුරු හැමෝත් මට පුළුවන්ද මම networking මම developing මම QA. DevOps is not specific to developers or system engineers. Now, एक developers are specific now. Because system engineers are specific. It is for anyone. It is for anyone who has a passion about evolving practices, technologies, and willing to work in a collaborative practice where everything is automated to make everyone's life so easy. Right? ඔයාට පුළුවන් ඔයාට passion එක තියෙනවා නම් evolving technologies වලට ඒකේ අදාළ practices වලට එකඟ වෙලා නැත්නම් ඒවත් එක්ක collaboratively team එකක වැඩ කරන්න සහ දේවල් automate කරන්න අපේ දේවල් ටික පහසු කරවන්න ඔයාලා DevOps engineer කෙනෙක් වෙන්න. So basically sysadmins, developers, testers, performance engineers, there are so many designations. මේ ඕන කෙනෙකුට මේ දේවල් ටික practice කරලා DevOps engineer කෙනෙක් වෙන්න. Right? So you can be a DevOps engineer because you are already part of the IT ecosystems and understand how the things going to be done. The first thing තමයි DevOps engineer කෙනෙක් වෙන්න ඕන. ඔයා DevOps culture එක understand කරලා තියෙනවා. So I'm not going to explain once again, right? The first thing is you need to understand the DevOps culture, right? So as an example, if you are a DevOps engineer, you never say it is not my job. You say, let me check, let me see what I can do to help, right? This is how you respond to the people, and that will make you right. So then they know, right? So you at least take some effort to fix the issue or looking into issue and get some update and all, right? So that may in මේ විදිහට තමයි ඔයාලට මේ culture එක DevOps culture එක ගැන idea එකක් තියෙනවා. DevOps culture එක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක understand කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නම් ඔයාලා DevOps engineer කෙනෙක් වෙන්න කරන first step එක කොහොමද වෙන්නේ කියලා. Mainly මම අර කිව්වා වගේ blameless culture එක යනවා. Second මට හිතෙනවා මේ how to become a DevOps engineer කියන එකේ stages මේ steps මේ slides එක මම create කරේතර මේක මට හිතෙනවා මගේ perspective එකෙන් වෙන්න පුළුවන්. but තමයි කෙනෙක්ගේ different perspective එකක්. ඊට වඩා වෙනස් දේවල් තියෙන්න පුළුවන්. ඊට වඩා මේ නමන දේවල් අදාළ නැහැ කියලා කියන්නත් පුළුවන්. ඒක different view එක වෙන්න පුළුවන්. ඒක මොකද මේක අපි මේ කියන දේවල් කොහෙවත් book එකක document වෙලා නැහැ. මේ දේවල් ටික තමයි මේ by experience තමයි අපි මේ දේවල් ටික inform කරන්නේ. Learn about Linux system. Linux ecosystems ගැන information නැත්නම් දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. right? ඔයාට experience එක maybe hands on, right, practical experience එක තියෙනනේ Linux systems. මොකද එහෙම කියන්නේ mainly because nowadays the 90% of the workload run on the Linux system. Linux is open source and free, and open source so operating system like compared to more secure up to some level and high stability and ගොඩාක් valuable cloud applications, ගොඩාක් organizations වල applications that infrastructure host කරලා තියෙන Linux machines, right? So what are things that you need to learn when it comes to Linux? Booting process, configuration management, packaging, installation, how the remote connectivity works, and file system, storage, how we go to partitions, logs, monitoring, and some main protocols like SSL, TLS, TCP, UDP, and proxy. Then you might need to know about the load balancing,
right? Then defining the tuning and the optimization, right? So those are things that you need to focus when you're going to learn about the Linux ecosystems. Practice in home, you can create your own lab, you can create your virtual machines, you can use any kind of like virtualization tools to build up your own virtual machine, or either you can use the cloud, any kind of cloud provider to host your own virtual machines, spin up and go the testing and do the everything. Right? You can learn these things by your own, but you have to refer some kind of documentation and YouTube's videos if you are not completely know about the Linux. The second one is understanding infrastructure and the automation. So when it comes to the infrastructure and automation, this is the basic building block of any organization and infrastructure. This could be either on premises, virtual machines, or in cloud, right? Organization basic building block එක වෙන්නේ කියන්නේ ඔයා දැනගන්න ඕනේ මේ organization එක service කොහෙද තියෙන්නේ කොහෙද host කරලා තියෙන්නේ මොනවද ඒවා virtual ද මොනවද right so there is a big difference when you say it is not working. Can you looking into this? No, you can say, hey, I have done my initial checks and everything, and these are my findings like that. So ඔයාට එහෙම කියන පුළුවන්කමක් එන්නේ ඔයා මේ organization එකේ තියෙන infrastructure සහ මේක automation මේ කොහෙද infrastructure host කරලා තියෙන්නේ මේක connectivity කොහොමද වෙන්නේ මේ දේවල් ගැන දන්නවනම් විතරයි ඔයාට කවුරුත් ප්‍රශ්නයක් තියුවොත් මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට කියන්න පුළුවන් වෙන පොඩ්ඩක් ඉන්න මම බැලුවා මෙන්න මේක තමයි මගේ සොයාගැනීම් ටික මේ තමයි මගේ findings ටික මේක තව improve කරන්න ඕන නම් මේවයි කට්ටිය මේ expertise කට්ටිය අවශ්‍ය නැහැ කියලා ඔයාට කියන්න. එහෙම නැත්නම් ඔයාට කියන්නේ මොකද මම මේක දන්නේ නැහැ කියලා කියන තමයි වෙන්නේ. But you should need to have some understanding about the infrastructure and the automation. Infrastructure කියලා කියද්දි මම කිව්වා මම මේ කියන infrastructure එක on premises තියෙන පුළුවන්. කියන්නේ ඔයාගේ office එකේ server එක ඇතුලේ server room එකක තියෙන පුළුවන්. එහෙම නැත්නම් cloud එකේ තියෙන පුළුවන් නැත්නම් virtual environment එක තියෙන පුළුවන්. So side you can see cloud on premises. You need to know how each infrastructure interconnected. කොහොමද interconnect වෙලා තියෙන්නේ storage network කොහොමද network ranges මොනවද IP ranges මොකද load balancer පාවිච්චි කරන load balancer එකෙන් load යන්නේ මොන servers වලටද මේකේ availability කොහොමද තියෙන්නේ security හදලා කොහොමද හදලා තියෙන්නේ ඊට පස්සේ initial investigation එකක් කරන්න හැටි cloud ගැන idea එකක් මම cloud කියන එකත් මෙතනට add කරලා තියෙනවා cloud service provider කෙනෙක් මත කවුරු cloud service provider කෙනෙක්ගේ වැඩගල experience තියෙනවා. ඔතන මම පොඩි diagram එකක් දාලා තියෙනවා මේ diagram එකේ තියෙන්නේ Amazon වලට තමයි ගොඩාක් හටි යමු වෙන්නේ කියලා but Amazon විතරක් නෙමෙයි මෙතන මේ නැතිව තියෙන Oracle වගේ දේවල්. ඒ වගේ මොකක් හරි තමන් යම් කිසි at least one you should practice on top of at least one cloud service provider. එයාගේ තියෙන වැඩ කරන හැටි කොහොමද මාර්කටිං services කොහොමද machine එකක් up කරන්නේ කොහොමද database එක connect කරන්නේ කොහොමද load balance කරන්නේ ඔය කියන දේවල් concepts ටික ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර මේ දේවල් කරන්න ඔයාලට පුළුවන් cloud provider කෙනෙක්ගේ trainings follow කරන්න නැත්නම් certifications කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඊට පස්සේ දැනගන්න ඕනේ අනිත් දේ තමයි අපි කොහොමද service provision කරන්නේ configuration සහ deployment. මේ කියන වචන චුට්ටක් අමාරු වෙති නැත්නම් තේරෙන්නේ නැති වෙති අනුගම කට්ටියට but I prefer you guys to Google these words and get some idea. Right? මේ දේවල් ටික පුළුවන් කියලා කියන්නේ ඔයාලට කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ set එක තමයි උඩට යන්න පුළුවන්. Understanding about microservices and the containers. ඔයාලට Kubernetes කියන concept එක Kubernetes කියන concept එකට එන්න නම් ඊට කලින් තියෙන දේවල් ඉගෙන ගන්න. මොකද්ද containerization කියලා කියන්නේ? ඒ containerization එක අවශ්‍ය වෙන්නේ මොකද්ද microservices කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ monolithic application එක සාමාන්‍යයෙන් අපි දුවන application එක server එකේ ඔක්කොම services ටික දුවනවා. web service එක, database service එක, application service එක දුවනවා. මේක කරාදී මේගොල්ලෝගේ dependencies තියෙනවා. මම මේ dependencies fix කරන්න ගියොත් මොකක් හරි වගේ අලුත් update එකක් ඔයාලා එක service එකට add කරන්න ගියොත් ඒකෙන් ඉතුරු service interconnect වෙනද තවත් service එකට ඒකෙම බලපාන්නක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට අපි කියමු package එකක් update කරන්න මොකද ඒක එක application එක අවශ්‍ය වෙන නිසා. හැබැයි එයා ඒ අප්ඩේට් කරන පැකේජ් එක නැත්නම් මේ සර්විස් එක වෙන කෙනෙක් යූස් කරනවා. ඒතර මොකද වෙන්නේ? ඔයා මේක අප්ඩේට් කරාම ඉතින් ඒක ඇෆෙක්ට් වෙනින්දා ඔය දෙන්න එකට වැඩ කරන්න බැහැ. එන්න ඔක ආයෙත් සර්විස් එක කන්සෙප්ට් එක අපි සර්විසස් ටික වෙනම වෙන් කරනවා. මම මේ කිව්වට වඩා ගොඩාක් ගැඹුරුයි කන්සෙප්ට් එක but in very short manner, right? That is what we call as a microservice. So microservice can implement karana, we can use the container process technology. So
when it comes to containers, it is very hard to manage each container one by one. So that's where the Kubernetes come into the picture. We can orchestrate everyone. We can spin up the bulk machines. We can destroy it. We can schedule it. We can do the healing. Right? There are so many the kind of like technologies and the settings available when it comes to the different technologies. Right? So you should know about the containerization. What is that? And the hands-on experience on any of the container runtime engine and the benefits of having the containers and what is microservices and other orchestrations. Right? So these are the concepts, right? These are the things that we need to be master to become a DevOps engineer. Then logging and monitoring. Right? Make a harima important phase එකක්. මොකද අර අපි monitoring phase එකේදී කිව්වා වගේ ඔයාලා පුළුවන් වෙන්න ඕනේ දේවල් log කරන්න සහ දේවල් monitor කරන්න. log කරනවා monitor කරනවා කියන එක log කරන්න අපි අනිවාර්යෙන් enable කරන්න ඕනේ හැම වෙන transaction එකක්ම කවුද connect උනේ කවුද ගියේ මොන service එකද up උනේ service එක restart කරද service එක download ඔය හැමදේම log වෙන්න ඕනේ. ඔය log වෙන හැමදේම monitor කරන්නත් ඕනේ. monitor කරනවා කියන්නේ අපි දැන් හිතමු අපි බලාපොරොත්තු නොවන පාටියක් කනෙක්ට් වුණා. ඒතර වල පුළුවන් වෙනවා මේක මොනිටර් කරලා මේක ට්‍රිගර් කරන ඇලර්ට් එකක් කියලා. දැන් ඇලර්ටින් කියන එකක් මේ මොනිටරින් කියන පාර්ට් එකේ තියෙනවා. මොනිටරින් සහ ඇලර්ටින් කියන එකක්. right? මොනිටර් කියන්නේ අපි graph එක නැත්නම් diagram එක ගන්න check කරන එක. but alerting කියලා ගැන අපි මොනිටර් එකෙන් ගන්න monitor දෙන්න පුළුවන් thresholds. So we put the thresholds to the monitoring system where if that threshold exceed, right? You can trigger up some kind of alert to be triggered out. Then මොකද වෙන්නේ? alert එක trigger වෙනවා. alert එක trigger වුණාම on notification නැටෙනවා. So you can put it as a SMS notification, email, right? Call, whatever, right? So you can figure it out, okay, how something goes wrong. So likewise, the logging, monitoring, and alerting is another important phase where there are so many tools available like Prometheus, Nagios, Uptime, Datadog, SignalFX. There are so many, but again, depending on your requirement, either you go with the enterprise version or the free version, you can select the tools. Right? I'm not going to talk about each and every point, right? You can see why we need the login monitoring. And most of the companies are running 24/7. 24/7 do not can make it as they අනිවාර්යෙන් මේ monitoring tools තියා තියන්න. ඔයාලට තියාගෙන ඉන්න බැරි නම් මට පුළුවන් tools එක threshold set කරලා alerts figure out කරන්න. right? එහෙමත් කරන්න බැරි දේවල් තියෙනවා මට යන්න පුළුවන් real time monitoring tools. Right? Then that is one phase where you need to improve to become a DevOps engineer. Then you should know about at least one programming language, right? එක programming language එකක්වත් දැනගෙන not a must but good to have. මොකද එහෙම කියන්නේ මොකද්ද language එක කියලා කියන්න බෑ, but concepts ටික පුළුවන් නම් language එකක් මොකක් හරි programming language එකක්, right? Either scripting language එකක් or bash හරි python එක පුළුවන් නම් ඒක ප්‍රශ්න නෑ. මොකක් හරි language එකක් මොකද DevOps engineer කෙනෙක් කම යාට he or she should have some kind of coding and scripting knowledge. Should have. And again, it is good to have, right? That is one thing, right? And the next one is understanding about the DevOps life cycle. So this is something you already know, right? Because in the very first slides, I already explained about the DevOps life cycle. So my DevOps life cycle, so this part is already now used done. You done with this part, right? Then finally 60 best practices. So මේ best practices කියන දේවල් වලට ඔයාලට එන්න පුළුවන් අර මම කලින් කියපු stages ටික පාස් කරනවා. කලින් කියපු concepts ටික, කලින් දුන්න advices ටික, කලින් කියපු මේ දේවල් කරන්න ඕන කියපු දේවල් ටික කරාට පස්සේ තමයි පාරේ 60 best practices කියන දේවල් වලට එන්න පුළුවන්. මෙතන ඔයාලට focus කරන්න infrastructure security, application security, data security, monitoring and auditing, setting and alerts. මොකද්ද infrastructure security? So infrastructure security means how you're going to secure your infrastructure. If it is on premises, who are the people can enter, who are the people can SSH, what are the ports need to be blocked. If it is cloud, right? What are the connection, which IP ranges should allow, and how to mitigate the network bogus connectivities, right? Those are the infrastructure security. Where is your database? Is it in a private network? How is your data going to be back up and everything, right? And the application security. What the application security? So SSL can secure SSL through the application can port 80 in 443 either you can go with the port forwarding, right? How to manage your application security.
Then the data security, like where that your data going to be backup, where you had a backup in another, you had a sync in another, a backup in a region, make another different region with it, likewise. And the monitoring and auditing, where how you're going to do the monitoring, what are the metrics you're going to check with the monitoring, whether the CPU metrics, memory metrics, what are the metrics, and how you're going to audit it. Audit it means you should be able to capture it, like later on you should be able to capture it, who has been logged and what are the transaction has been done here and there. And then setting up alerts means you can decide the threshold levels, and you can decide okay, this is still maximum level. If it goes before the server get down, then you should set up a proper alert. Then once that alert triggered, you can take some reactive actions quickly, maybe to fix that, or make some quick fix to mitigate that kind of scenario. So setting up alerts, again, a security best practices. ඔය කියපු දේවල් මේක තමයි final stage එක වෙන්නේ. අර මම කලින් කියපු දේවල් ටික familiarious වුණාට පස්සේ කලින් කියපු දේවල් ටික master වුණාට පස්සේ security best practices වලට ඔයාට ආයි අවධානය යොමු කරන්න පුළුවන්. ඒතර මේක ගොඩක් important දෙයක්. ඔය DevOps engineer කෙනෙක් වෙනවා නම් මේ ටික ගැන at least basic idea එකක් තියෙන්න ඕනේ best practices කොහොමද යොමු කරන්නේ කියලා DevOps එකට. right? so ඒක කරලා පස්සේ ඒ ටික තමයි මගේ mainly මට හිතෙන විදිහට from my perspective those are the kind of like stages where you need to follow to become a DevOps engineer. Finally, these are the benefits. Right? You can see the benefits. DevOps engineer can benefits for the you as well as the company. Right? Faster and better product delivery, faster issue resolution, and reduce the complexity, greater scalability, availability, stable operating environment, resource utilization, right? Greater automation, visibility, innovation. Right? Now you should be able to understand how these points matches with that each and every phases, right? Yeah. So the finally, that then mama DevOps කියන්න මේක DevOps කාර්යභාර මේක කියලා කොච්චර කිව්වත් again it's a company decision. Company is the people, they are that decide what are the job roles for you to join as a DevOps engineer in the organization. මෙතනදී කිව්වා කියලා DevOps කරන්න බලන්න මේ දේවල් දැන් DevOps මේ දේවල් කරන්න ඕනේ කියලා what organization එකකට තරඟ ගන්න බැරි වෙන පුළුවන්. මොකද again organization එක මත ඒ DevOps ට කරන්න තියෙන රාජකාරී නැත්නම් එයාගේ තියෙන responsibilities නැත්නම් roles and responsibilities change වෙනවා. ඒකින්ද අපිට adapt වෙන්න වෙනවා අපේ organization එක ගියාම ඒගොල්ලෝ දෙන skill set එක what follow up කරන්න වෙනවා DevOps engineer. Maybe you can have all the things which I have explained as well as the additional things, but maybe again you might have some less DevOps related skill set responsibilities as well as some other responsibilities see as well, right? So it's again the competition. So you should understand that, right? Don't go and argue with these other things. This is the people who told me, the person who told me, that not like that, right? But again, these are again depending on the organization, right? So guys, finally, the question time. If you have any questions, you can raise it. I can see questions are raised. Yes. Right, listen first. Can you please upload the video here? Do you have things like application? Do you have so application is a good site, right? Application usually they have a nice DevOps tools and practices, right? So you can follow up that. You can Google it anything, right? Google it anything. I just mentioned the application just to mention about where I have taken that quote what is DevOps team quote but not only application, there are so different websites available. DevOps application tool එක ගොඩක් වෙලාවට DevOps පාවිච්චි කරන tools ටික තියෙනවා. ඒගොල්ලෝ group එක තියෙනවා. Where I can start the first step, right? Good question. Where I can start the first step. Yes,
first step එක start කරන්න ඕනේ ඔයාම තමයි first step එක කොහොමද start කරන්න ඕනේ මුලින්ම කියවන්න right කියපු දේ අවබෝධ කරගන්න දැන් අපි දන්න දේ වචන තිබ්බ හරි what is orchestration so then you should google it orchestration and what are the orchestration tools and maybe the changes right then you learn then you have to practice it then go and search how to do the orchestration okay orchestration means just a word and there are so many tools available pick up any kind of like tool and google it how to implement this then you can see yeah, right what are blogs YouTube videos play කරන්න කොහොමද වගේ environment එක set up කරන්න කියලා බලන්න ඒව download කරන්න ඒක practice කරන්න ඒක තමන් තනියම හදා ගන්න කරන්න පුළුවන් දේ මොකක් හරි application ගන්න එක tool එක ගන්න right ඒ දේවල් තනියම කරාට පස්සේ practice ඊට පස්සේ වාඩේ apply කරන්න මේ ඔය apply කරන වැඩේ ඉන්නේ ඔයාට organization එකට ගියාට පස්සේ මොකද ඔය apply කරාට ඒක ඔයාට industry experience එක නෑ but අර first 3 steps ටික වා කරලා පස්සේ ඔයාට 4 step එක කරන්න 4 step එක කරන්න පුළුවන් මම කියන්නේ we shouldn't ask from others right අපි අනිත් අයගෙන් අහන එක හරි but එකපාර අපි හොර පස්සේ අපි අපිට අනිවාර්යෙන් ඒක තනියම implement කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කියන්නේ හරිම අමාරුයි. Even the Linux like you can't read the PDF and learn the Linux. No, you can't do that. You should go and execute the commands. As an example, let's say you know the command mkdir. Okay, mkdir is a command to create a directory, right? So you know it is a command to create a directory. So you go to organization and type mkdir shared directory. So what if you type mkdir/share and you got error message saying the directory is available? So if that the error message you see in the first in your life, right, you might like work කලබල වෙන්න පුළුවන්. ඔයා දැනගන්න ඕනේ ඔයා මෙහෙම ඩිරෙක්ටරි එකක් හදන්නේ right මෙතන ඩිරෙක්ටරි එකක් නැති හින්දා කියලා. but ඔයාට error message එකක් එනවා නම් you can't create a directory with a directory එකක් හදන්න බෑ කියලා. එක්කෝ ඒක permission issue එකක් නැත්නම් ඒකයි directory එක එතන තියෙනවා right. ඔය විදිහට ඔයා දැනගන්න ඕනේ මේක වෙන්න බැරි දේවල් මොනවද? නැත්නම් මොකද්ද මේ error message එක? right. කියන්නේ දැන් ඔයා ෆයිල් එකක් හදන්න හදනවා ඔයාට permission නැහැ කියලා එනවා. but ඔයා බලන එක ඔයා routing ඉන්නේ. but there are some cases right. root එකවත් delete කරන්න බැරි බැරි files තියෙන උතර. මේව ඉන්නවනේ by experience. ඒ experience එක එන්නේ කොහොමද? ඔයා අර read learn practice කරොත් තමයි එන්නේ. Right? I hope I gave the answer. Any other question? Then again, guys, YouTube channels තියෙනවා ගොඩාක්. Free code camp, simply learn. ඔය channels තියෙනවා අනිවාර්යෙන් follow up කරන්න. ඒ වගේම free resources තියෙනවා ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. Udemy එකේ free courses තියෙනවා, right? ගොඩාක් training sites තියෙනවා, freely courses available වෙන. ඒතර ඒව අනිවාර්යෙන් follow up කරන්න. මෙතන ගොඩාක් අපිට මොකද purchase වලට යන්න අවශ්‍ය නැහැ. free resources ගොඩාක් තියෙනවා මේ දේවල් improve කරන්න. Any other questions before wind up the session? Head chart එන්නේ අපි Kubernetes පැත්තට ගියොත් එකෙන් Prometheus වල deployments කරද්දී ඒක වෙනම separate file එකක්. අපි file එක අපිට ළඟ file එක upload කරලා පස්සේ ඒ changes ටික apply වෙනවා. right? මම ආයෙත් කලින් කිව්වා වගේම මේ different technology එකවල තියෙන තව support එකක් ගැන කියන්නේ right. ඒක අනිවාර්යෙන් search කරලා බලන්න මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. but ඒක වෙනම වාට ලියන්න පුළුවන් දෙයක්. වාට එක ලියලා තව tool එකකට apply කරලා පස්සේ ඒ දේවල් ටික automatically deploy වෙනවා. popular කියලා කියන්නේ මට ඒකට ඕක කියන්න බෑ නෑ කියන්න බෑ. again අපි මොකක් හරි tool එකක් ගත්තාම ඒ tool එක අර situation එක නැත්නම් industry එක company මත depend වෙනවා. right? හැමදේම Summit කියලා කියන්නේ කරන හොඳ popular tool එකක්. මේකත් වර පුළුවන් server side සහ client side දෙකක් තියෙනවා. මේක alert වලට තමයි වැඩ කරන්නේ. monitoring සහ alerting වලට හොඳ tool එකක් පාවිච්චි කරනවා. මම මේකට දෙනවා popular ඉඳන් අන්තිම popular tool පාවිච්චි කරන tool එකක්. මේකේ versions කීපයක් ඇවිල්ලා තියෙනවා right. මේක Windows වලට ගොඩක් support කරන tool එකක්. Windows servers monitor කරන් පාවිච්චි කරන්න පුළුවන්. Windows Linux දෙකම alerting monitoring දෙකම කරන්න පුළුවන්. alerts එකදී මේක red වෙනවා. alert එක off වෙනවා. yellow green yellow වෙනවා. What are certification that we can follow as a beginner? You can follow any kind of certification. If you go with the cloud, let's take an example, AWS is an associate level certification to now. Certified AWS certified solution architect associate, developer associate,
another එක sys associate. ඔය associate level එකේ තුනෙන් ඔයාලට කැමැතියක් කරන්න පුළුවන්. එහෙම අත්‍යවශ්‍යතාවය නැහැ ඉස්සර තමයි කිව්වේ associate level එකේ එකක් කරලා ඊළඟ professional level එක යන්න කියලා. දැන් එහෙම දෙයක් නැහැ. ඔයාලට ඉක්මන professional යන්න පුළුවන්. but ඊට කලින් දැන් එකක් හදලා තියෙනවා practitioner කියන එක. cloud practitioner කියලා ඔයාලට ඒක follow කරන්න පුළුවන්. certifications කරන ගොඩක් වෙලා තියෙනවා. cloud පැත්තද, virtualization, the database, right? නැතුව DevOps certification කියලා එකක් නැහැ. මොකද DevOps කියලා කියන්නේ මේ subject එකක් නෙමෙයි. DevOps කියලා එකේ concept ගොඩක් තියෙනවා. එතන මේක අනික මේ area එක. What is the authority contact DevOps? මට ප්‍රශ්න තේරුන්නේ නැහැ. Again, you mean like you asking let's say if it is AWS, the authority is Amazon, right? So something like that, right? No, for the DevOps, no. एक concept එකක් විතරයි. DevOps කියන concept එකක් විතරයි. මේකට අයිතිකාරයක් නැහැ. DevOps.com කියන එකක් නැහැ. .com කියන එක ඇති. එම authority එකක් නැහැ. අපි දන්නවා CCNA certification එක අපි දන්නවා CCNA එකට තමයි ප්‍රශ්නේ කියන්නේ. Google එක වගේ Gmail එක ලොකවුත් අපි reply කරන්නේ Google එක නැහැ. මෙතන දෙයක් නැහැ. මේක ඕන කෙනෙක් නැහැ. slide slide එක දාන්න කියලා හිතුවේ නේ. Okay. Kami DevOps culture DevOps culture කියන නැත්නම් DevOps වලට එන කට්ටිය සහ ඉන්න කට්ටියව එකතු වෙලා වැඩ කරන group එකක් තියෙනවා DevOps ශ්‍රී ලංකාව කියලා. මේ community group එකේදී අපි කරන්නේ DevOps සම්බන්ධ කට්ටියව ඔක්කොම එකතු කරලා ඒ knowledge එක share කරවන්න, right? ඒතර අපේ Facebook groups තියෙනවා, අපේ LinkedIn groups තියෙනවා, අපි meet up කරනවා කීපයක්, right? අපි මේ තාක්ෂණයට මම COVID එකකින්ද meet ups අපි කරනවා කීපයක්. meet ups in a clubhouse group එකක් තියෙනවා. මේ groups වල join වෙලා ඉන්න සහ මේ groups වල ප්‍රශ්නක් තියෙනවා අනිවාර්යයෙන් ප්‍රශ්න දාන්න. අපිට ප්‍රශ්නේ relevant නම් අපි approve කරනවා. So then there are මට කියන්න පුළුවන් 7000 members ලා ඉන්නවා මේ DevOps ශ්‍රී ලංකා Facebook group එකේ, right? මොන ප්‍රශ්නද ඔයාලට ඉන්නේ ප්‍රශ්නෙම වලට දාන්න උත්තර ගන්න නැත්නම් ඒකට එක්ස්පීරියන්ස් ඒ ප්‍රශ්නේ නැත්නම් ෆේස් වුණ අඩු ගන්න එක්කෙනෙක් හරි ඉන්න පුළුවන් මේ 7000කට, right? ඒතර මෙතන අපි huge community එකක් තියෙනවා. මේ community එක grow up කරනවා. මේකේ අපි sessions කරනවා, right? සාමාන්‍යයෙන් monthly sessions කරන්නේ අපි සමහරවිට organization එක්ක නැත්නම් vendors ලා එක්ක sessions කරන නැත්නම් අපි අපේ ඉන්න speaker කෙනෙක් ගාව sessions කරනවා. ඒ වගේම අපි mentoring programs වගේක් කරනවා. කොහොමද mentor කරන්න කියලා. ඒ කියන්නේ කොහොමද අපිට freely යන්නේ. අපේ meetups එකෙන් අපි යන්නේ freely, right? And again මම community leader කෙනෙක් DevOps ශ්‍රී ලංකාව group එකේ. ඒකයි මට මේ slide එක මට දාන්න. Then again I would like invite Rohan. And the mama institute එකේ යාළුවා ඉන්නේ. right මම හිතන්නේ Mr. Hishan ගොඩක් එයාගේ experience එක share කරගත්තා ඔයගොල්ලොත් එක්ක. ඉතින් DevOps engineer කෙනෙක් වෙන්න කොහොමද? ඒක එයා පැහැදිලිවම කිව්වා DevOps කියන්නේ authority එකක් නැහැ කියන එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ලංකාවේ තියෙන companies සහ වෙනත් රටවල් තියෙන companies වල DevOps engineer කෙනෙක් කියන ඒ position එකේ ඒගොල්ලෝට මේ jobs recruit කරන්න බලාපොරොත්තු වෙනකොට ඒගොල්ලන්ගේ JD එක jobs description එක read කරලා බලන්න පුළුවන්. ඒකට සමහර අය Jenkins, සමහර අය Ansible, සමහර අය Puppet, Chef, SaltStack, Git ඔය වගේ එක tools use කරනවා. ඉතින් ඒකේ විශ්ලේෂණ වගේ ඒ එක companies වල ඒගොල්ලෝ define කරගත්තු DevOps tracks තමයි තියෙන්නේ. ඉතින් ඒකට අපි හොර වෙනවා. දැන් මේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕන කියන එක මගේ experience එකෙන් මම හිතන්නේ නැහැ. දැන් අපි හිතුවොත් Amazon Web Services. එතකොට Google Cloud එහෙම නැත්නම් GoDaddy ලාගේ, Rackspace ලාගේ, DigitalOcean ලාගේ මේ හැමෝගෙම එකම වගේ method එකක් කියන්නේ පොඩි නම් වලින් වෙනස් වෙලා තියෙනවා. RDBMS servers කියන්නේ මොකක්ද? Cloud servers කියන්නේ මොකක්ද? අන්න ඒ වගේ. ඉතින් ඒ මම හිතන්නේ එක track එකක හරියට ගියොත් Azure හරියට ගියොත් ඒ logic එක ඉගෙන ගත්තොත් මම හිතන්නේ අනිත් ඒවා අපිට පොඩි changes self study කරලා ඉගෙන ගන්න පුළුවන්. Udemy, Cloud Guru එහෙම නැත්නම් Station වගේ අපේ DevOps ශ්‍රී ලංකා group එකට join වෙලා
ඒ වගේ ඔයගොල්ලන්ට චූටි ප්‍රශ්න මම හිතන්නේ එක දෙයක් හරියට ඉගෙන ගන්න Amazon Web Services එහෙම නැත්නම් Azure එහෙම නැත්නම් Google Cloud ඒ එක track එකක් නැත්නම් Ansible Chef Puppet ඉතින් ඒ වගේ Ansible තමයි මම හිතන්නේ පොපියුලර්ම tool එක automation වලදී මේ කාලේ ඉතින් කොහොම නමුත් ඔයගොල්ලෝ මේ අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ කියලා එකක් නැහැ ලොජික් එක හරියට ඉගෙන ගත්තා නම් අපිට පුළුවන් ඒ ලොජික් එක අනුව ඒ each companies වල අපි දන්නේ නැහැ අපි මොන කම්පැනි එකට join වෙනවද කියන එක ඉස්සරහට ඒක නිසා ඒ companies වලට join වෙනකොට අපිට පුළුවන් ඒවා apply කරලා අපි වෙන්න ඕන changes ටික එහෙම ඔයගොල්ලන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් විශේෂයෙන් වගේ ඩියොප් ශ්‍රී ලංකා group එකට හෝ අපේ වෝටෙක්නෝ ඉන්ස්ටිටියුට් එකේ ආයත ජොයින් කතා කරලා ඔයගොල්ලන් දැනගන්න පුළුවන් අපි ෆ්‍රී සෙෂන් ඉස්සරහට තවදුරටත් කරගෙන යනවා ඒ වගේම ඩියොප් ට්‍රැක් එකේ තියෙන ට්‍රේනින් සෙෂන් අපි කරගෙන යනවා ඔයගොල්ලන්ට මේ සෙෂන් එක රෙකෝඩින් සෙෂන් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඉස්සරහට YouTube channel එකේ වෝටෙක්නෝ YouTube channel එක through ඒ වගේම වෝටෙක්නෝ YouTube channel එකේ අපි තවත් sessions Linux Terraform ඒ වගේ free session අපි start කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම wordekno.lk site එක තව ටික කාලෙකින් අපි බොහොම ඈතකදී අලුත් විදියකට recorded sessions එක අපි publish කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ වගේ free sessions ඔයගලන්ට බලා ගන්න පුළුවන් go through කරන්න පුළුවන් ඉතින් මම හිතන්නේ මිස්ටේෂන්ගේ valuable time එකක් එයා මම හිතන්නේ පැය කමාරකට ආසන්න කාලයක් ඔයගොල්ලෝ වෙනුවෙන් කැප කරා. ඉතින් යම් දෙයක් ඉගෙන ගන්න නැති කියලා හිතනවා DevOps track එකේ DevOps engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් එයා ලොකු experience එකක් තියෙන පුජ්‍යලෙක් ලංකාවේ ඉන්න මේ වෙනකොට විශේෂන්. Then thank you very much for conducting the sessions today, Kishan. Thanks. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් again ඔයගොල්ලන් පුළුවන් අපිත් එක්ක contact කරලා ඕන ප්‍රශ්නයක් අහන්න. ඔයගොල්ලන්ගේ career එක success කරගන්න. Okay, thank you very much for attending the sessions today. Thank you. Good night. Bye.